වස්සාන ධර්ම දේශනා භද්‍ර යෞවනයේ පසුවන කෙනෙක් ජීවිතේ Taman බලාපොරොත්තු වන විශේෂ සම්දිස්ථානයක් තමයි විවාහය. විවාහ වෙන්නේ ජීවිතේ එක වතාවයි. කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපිට පුළුවන් 3-4 වතාවක් 10-12 වතාවක් විවාහ වෙන්න. ඔව් එහෙම කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. මේ ලෝකේ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට නැවුම් කුළුඳුල් අත්දැකීම් සහිතව විවාහ විය හැක්කේ එක් වතාවක් පමණමයි. ඊළඟට ඔහු කිලිටි වෙච්ච කෙනෙක් තවත් විවාහයකට යන එක. ඒක අසාර්ථක වෙලා අදහස් ගලප ගන්න නැතුව වැරදි වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ ස්වාමියා අවිශ්වාස කරලා බිරිඳ අවිශ්වාස කරලා දෙන්න පිළිබඳව සැක ඇති කරගෙන බොරුවට තරහ වෙලා පසුව ඒ දුරදිග ගිහිල්ලා කඩාකප්පල් කරගන්නා විවාහ ජීවිත ඕනතරම් තියෙනවා. ඒ වගේම තමන්ගේ රාමුව හඳුන ගන්න නැතුව ලද දෙයින් තුටුවීමේ ගුණය නැතුව දෙදෙනා අතර කතාබස් කරගෙන තමන්ගේ ජීවිතවලින් සතුටටපත් නොවි තම බිරිඳට වඩා එහා ගිය කෙනෙක් සම්බන්ධ කර ගැනීම නිසා ඒ වගේම තම ස්වාමියාට නොදන්වා ඔහුට සංගවා වෙනත් පුරුෂයන් සමග සම්බන්ධතාව ඇති කර ගැනීම තුළ අප්‍රමාණ ගැටලු ඇති වෙච්ච අවස්ථා එමටයි. විවාහයේ සැකතෙන් ඇති වුණොත් ඒ විවාහය ස්ථිර වශයෙන්ම දෙදරා යනවා කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ස්වාමියා නිවැරදි කෙනෙක් වෙන්න ඕන, බිරිඳ නිවැරදි කෙනෙක් වෙන්න ඕන. මට ඉන්නේ මගේ ස්වාමියා විතරයි, මට ඉන්නේ මගේ බිරිඳ විතරයි. මේ දෙදෙනා අතරේ මේ ඇති කරගන්නා ආධ්‍යාත්මික බැඳීම තිබුණොත් ඒ විවාහයේ කවදාවත් දෙදරා යන්නේ නැහැ. එහෙම විවාහ ජීවිත අපි දන්නවා. නම් වශයෙන් කියන්න පුළුවන් ඕනෑ තරම් පවුල් තියෙනවා. තමන්ගේ ස්වාමියාට එහා ගිය කෙනෙක්, තමන්ගේ බිරිඳට එහා ගිය කෙනෙක් ඔවුන් දකින්නේ නැහැ. ඉඳුරන් සංවර කරගෙන පාලනය කරගෙන තමන්ගේ වසඟීමේ ඉඳුරන් පහ තියාගෙන ඕන විදියට ඒවාට හැසිරෙන්න ඉඩ නොදී පාලනයකට නතු කරලා අන්න ඒ ඔස්සේ මේ ඉඳුරන් ක්‍රියාත්මක කරන්නට ඔබ වග බලා ගන්නවා නම් කවදාවත් ඔබේ පෞල් ජීවිතේ ගැටලුකාරී බවක් ඇති වෙන්නේ නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ පදිංචි ගංගා අධිකාරම් දියණිය, ඉන්දික අධිකාරම් බෑනනුවන්, තරිඳු අධිකාරම්, ප්‍රභාත් අධිකාරම් සහ සිනිත අධිකාරම් මුණුපුරන් ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් මාස 3 වෙනි දින 80 වෙනි වියට පා තබන දයාමැණිකේ රත්නායක දයාබ්‍ර මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර දුකින් එතෙර වීම පිණිස ආශිර්වාද පතා ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි
පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ පදිංචි ගංගා අධිකාරම් තියනිය, ඉන්දික අධිකාරම් බෑණනුවන්, තරිඳු අධිකාරම්, ප්‍රභාත් අධිකාරම් සහ සෙනිත අධිකාරම් මොනුපුරන් විසින්. ඉතින් මේ පවුලේ පින්වතුන් සියලු දෙනාම එකතු වෙලා මේ උදාර මහා පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි ඔක්තෝබර් 3 වෙනි දිනට 80 වෙනි වියට පාතබන දයා මැණිකේ රත්නායක දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර දුකින් එතර වීමට භාග්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු පරමාර්ථ මේ පින්වතුන් තුල තියෙනවා. ඒවා අපි පසුව සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් පින්වතුනි බුදු බණ පදයකට අවධානය යොමු කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ඩ. පින්වතුනි, ධර්ම ශ්‍රවණය මහත්ඵල මහානිසංස ලැබෙන මහා කුසල කර්මයක්. ධර්ම ශ්‍රවණයෙන් තොරව මේ ලෝකයේ කිසිවෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ පින්වතුනි. ධර්ම ශ්‍රවණය නිසා ධර්මයේ පිළිබඳ බොහෝ නොදන්නා දේ දැනගැනීමේ භාග්‍ය ලැබෙනවා. දන්නා දේ තියෙනවා නම් ඒවා මනවින් ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ධර්මයේ සම්බන්ධයෙන්, තුනුරුවන් සම්බන්ධයෙන් යම් සැකසහගත ස්ථාන තියෙනවා නම් ඒවා දුරු කරගෙන නිවැරදි චින්තනයක් ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්. හිතේ තියෙන දුක් කම්කටොළු දුරු කරගෙන හිතට සහනය, සංසිඳීම, සතුට ඇති කරගන්න පුළුවන් පින්වතුනි. ජීවිතයේ තුල වැරදි අඩුපාඩුකම් තිබුණා නම් ඒවායින් අත්මිදිලා නිවැරදි, දැහැමි, ඍජු ජීවිතයක් ගත කරන්නට, ධර්මයට එකඟ වූ ජීවිතයක් ගත කරන්නට භාග්‍ය ලැබෙනවා. මෙතෙක් කලක් වැරදි දැක්මක, වැරදි දෘෂ්ටියක, මිත්‍යා දෘෂ්ටියක හිටියනම් ඒ වැරදි දැක්ම, ඒ මිත්‍යා දෘෂ්ටිය තමා තුළින් ඉවත් කරගෙන සම්‍යක් දෘෂ්ටිය ඔස්සේ, නිවැරදි දැකීම ඔස්සේ ආර්ය මාර්ගයේ ගමන් කිරීමේ භාග්‍ය උදා වෙනවා පින්වතුනි. මෙන්න මෙවැනි ස්වභාවයක් අපට පැහැදිලිව දකින්න පුළුවන්. ධර්ම ශ්‍රවණය පින්වතුනි, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දහම් පොතපත බලා ධර්මඥානය දියුණු කර ගැනීම, ඒ තුලින් සමත භාවනාවට අවතීර්ණ වීම, ඒන් විදර්ශනාව වැඩි. මේක තමයි පිළිවෙල. ඒ නිසා සබ්බදානං ධම්මදානං ජිනාති, සියලුම දානයන් පරදවා ධර්ම දානේ ජය ගන්න. මෙවැනි තත්වයක් ගොඩනගා ගන්නට අපට ධර්මයේ කෙතරම් පිටිවහලක් වෙනවද? මෙලොව වශයෙන් පුද්ගලයාගේ ජීවිතය දියුණු කරගන්න, පරලොව ජීවිතය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න අපට අවස්ථාව ලැබෙන අතර සියල්ලටම වඩා පුද්ගලයාගේ సంతానගත කෙලෙස් දුරුකොට අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට භාග්‍ය ලැබෙනවා.
එවන් උදාරතර මහා ආනිසංසගෙන දෙන මහා කුසල කර්මයක් බව ඔබ අවබෝධ කරගන්න ඕන පින්වතුනි ධර්ම දානය. එහෙනම් ඔබ මේ ධර්ම දානයෙහි දායකත්වය ගැනීම ඔබට පින් සිද්ධ වෙනෝ වගේම මේ ලෝව පුරා ප්‍රචාරය කිරීමට ඔබ දායකත්වයේ ගැනීමෙන් අප්‍රමාණ පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කළා ධර්මඥානෙ වර්ධනය කරගන්න. පින්වතුනි කුමන තරම් කුසල කර්මයක් ඔබට එකතු වෙනවද? ඒ නිසා ඔබ මහා පුණ්‍ය කර්මයක කුසල කර්මයක කොටස්කරුවෙකු වුණා කියලා සන්තෝෂ වෙන්න. පින්වතුනි අද දේශනාවෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ලෞකික ජීවිතයට අදාළ ධර්ම කරුණු කීපයක්. ගිහි පින්වතෙකුට පළමුව තියෙන්නේ ගිහි ජීවිතය අගාරික ජීවිතය. මේ අගාරික ජීවිතය සාර්ථක කරගන්න නැතුව අගාරික ජීවිතයේ සැබෑ තතු පහදා ගන්න නැතුව අගාරික ජීවිතය තුල නිවැරදි දැක්ම ඇති කරගන්න නැතුව අනගාരിക ජීවිතයට අවතීර්ණ වෙන්න බෑ. ඒ නිසා ලෞකිකත්වය තුල තියෙන දුර්වල අඩුපාඩුකම් මගහරවගෙන සාර්ථක ගිහි ජීවිතයක්, නිවැරදි ගෘහස්ත ජීවිතයක්, දැහැමි විවාහ ජීවිතයක්, නිවැරදි මව්පිය දූදරු සබඳතාවක් අපි ගොඩනගා ගන්න වග බලා ගන්න ඕන. භද්‍ර යෞවනයේ පසුවන කෙනෙක් ජීවිතේ තමන් බලාපොරොත්තු වන විශේෂ සන්ධිස්ථානයක් තමයි විවාහය. විවාහ වෙන්නේ ජීවිතේ එක වතාවයි. කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපිට පුළුවන් 3-4 වතාවක් 10-12 වතාවක් විවාහ වෙන්න. ඔව් එහෙම කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. මේ ලෝකේ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට නැවුම් කුළුඳුල් අත්දැකීම් සහිතව විවාහ විය හැක්කේ එක් වතාවක් පමණමයි. ඊළඟට ඔහු කිලිටි වෙච්ච කෙනෙක් තවත් විවාහයකට යන එක. ඒක අසාර්ථක වෙලා අදහස් ගලප ගන්න නැතුව වැරදි වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ ස්වාමියා අවිශ්වාස කරලා බිරිඳ අවිශ්වාස කරලා දෙන්න පිළිබඳව සැක ඇති කරගෙන බොරුවට තරහ වෙලා පසුව ඒ දුරදිග ගිහිල්ලා කඩාකප්පල් කරගන්නා විවාහ ජීවිත ඕන තරම් තියෙනවා. ඒ වගේම තමන්ගේ රාමුව හඳුනා ගන්න නැතුව ලද දෙයින් තුටු වීමේ ගුණය නැතුව දෙදෙනා අතර කතාබස් කරගෙන තමන්ගේ ජීවිතවලින් සතුටටපත් නොවි තම බිරිඳට වඩා එහා ගිය කෙනෙක් සම්බන්ධ කර ගැනීම නිසා ඒ වගේම තම ස්වාමියාට නොදන්වා ඔහුට සංගවා වෙනත් පුරුෂයන් සමග සම්බන්ධතාව ඇති කර ගැනීම තුළ අප්‍රමාණ ගැටලු ඇති වෙච්ච අවස්ථා එමටයි. විවාහයේ සැකතෙන් ඇති වුණොත් ඒ විවාහය ස්ථිර වශයෙන්ම දෙදරා යනවා, කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ස්වාමියා නිවැරදි කෙනෙක් වෙන්න ඕන, බිරිඳ නිවැරදි කෙනෙක් වෙන්න ඕන. මට ඉන්නේ මගේ ස්වාමියා විතරයි, මට ඉන්නේ මගේ බිරිඳ විතරයි. මේ දෙදෙනා අතරේ
මේ ඇති කරගන්නා ආධ්‍යාත්මික බැඳීම තිබුණොත් ඒ විවාහයේ කවදාවත් දෙදරා යන්නේ නැහැ. එහෙම විවාහ ජීවිත අපි දන්නවා. නම් වශයෙන් කියන්න පුළුවන් ඕනෑ තරම් පවුල් තියෙනවා. තමන්ගේ ස්වාමියාට එහා ගිය කෙනෙක්, තමන්ගේ බිරිඳට එහා ගිය කෙනෙක් ඔවුන් දකින්නේ නැහැ. නමුත් ලෝකයේ විවිධයි විෂමයි. පුද්ගලයා හැම වෙලාවෙම හොයන්නේ නැවුම් අත්දැකීම්. ඒ නිසා හැම මොහොතකම මේ පංචේන්ද්‍රියන් සොයන්නේම අලුත් දේ. ඇස සොයන්නේ අලුත් රූප. කන සොයන්නේ අලුත් ශබ්ද. නාසය සොයන්නේ නැවුම් සුවඳ. දිව සොයන්නේ අලුත් රස. ශරීරය සොයන්නේ අලුත් පහස. මේක තමයි පංචේන්ද්‍රයන්ගේ ස්වභාවය. එතකොට මනුෂ්‍යයා කියලා කියන්නේ පංචේන්ද්‍රයන් අතහැරලා දාලා පංචේන්ද්‍රයන්ට ඕන විදියට කිසිම පාලනයක් නැතුව ඔහේ ඒවාට ඇවිද යන්න දෙන එකද? එහෙම නැත්නම් මනුෂ්‍යත්වය කියන්නේ මේ ඉඳුරන් අයාලේ යන්නට ඉඩ නොදී ඉඳුරන් සංවර කරගෙන, සන්තින්ද්‍රිය කියලා කියනවා ඒකට, ඉඳුරන් සංවර කරගෙන පාලනය කරගෙන තමන්ගේ වසඟීමේ ඉඳුරන් පහ තියාගෙන ඕන විදියට ඒවාට හැසිරෙන්න ඉඩ නොදී පාලනයකට නතු කරලා අන්න ඒ ඔස්සේ මේ ඉඳුරන් ක්‍රියාත්මක කරන්නට ඔබ වග බලා ගන්නවා නම් කවදාවත් ඔබේ පෞල් ජීවිතේ ගැටලුකාරී බවක් ඇති වෙන්නේ නැහැ. ස්වාමියාගේ අඩුපාඩුකම් තියෙනවා නම් ඔහුට කියලා ඒ අඩුපාඩුකම් හදා ගන්න ඕන. තැන් වල විවේචනය කර යන එක නෙමෙයි කරන්න ඕන. තැන් වලට ගිහිල්ලා ස්වාමියාගේ දොස් නගන එක නෙමෙයි කරන්න ඕන. ඔහුගේ අඩුපාඩුකම් දැකලා ඒ අඩුපාඩුකම් පිරිමසා ගන්නට වෙනත් පිරිමින්ගේ ඇසුරට යන එක නෙමෙයි කරන්න ඕන. ඒ වගේම තමන්ගේ බිරිඳ ළඟ අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා නම් ඔහුට ඇයට කියලා, ස්වාමියෙක් හැටියට ඇයට කියලා ඒවා සකස් කරගන්න හදාගන්න ඕන. එහෙම නැතුව තමන්ගේ බිරිඳගේ අඩුපාඩුකම් තියෙනවා කියලා වෙනත් කාන්තාවන්ගේ ඇසුරට යන එක නෙමෙයි කළ යුත්තේ. එහෙම ගියොත් තමන්ගේ පෞල් ජීවිතයත් එතනින් අවසන්. එතෙන්ට තිත තියන්න වෙනවා. තවත් පෞල් ජීවිත කීපයක් සමහර විට කඩාකප්පල් වෙනවා. ඒ නිසා අතින් අතට යන කෙනෙක් නොවේ. දෙදෙනා අතරේ ඇති කරගන්නා මේ මානසික බැඳීම අපි කොහොමවත් කඩ කරන්නේ නැහැ. මේකෙන් කියන්නේ දුක්ඛිත ආස්වාදයක් නැති අසරණ වෙච්ච ජීවිත ගෙවන්න නෙවෙයි. දෙදෙනා සමාන අයිතිවාසිකම් ඇති දෙන්නේ. දෙදෙනාට කතා කරන්න බැරි දෙයක් නැහැ. Tamanගේ දුර්වලකම් සංගවාගෙන ඒවට විසඳුම් බාහිරින් හොයන්න ගියොත් කවදාවත් එතනින් සෑහීමටපත් වෙන්නේ නැහැ. පස්සේ පෞල් ජීවිතේ ඉහිරිලා ගියාට පස්සේ තේරෙනවා. හැබැයි එතකොට වෙන්න ඕන සියල්ල වී හමාරයි. ඒ නිසා සමහර බිරින්දෑවරු තම ස්වාමියාගෙන් පරිගැනීම සඳහා වෙනත් පුරුෂයන් ඇසුරට යනවා. සමහර විට ස්වාමියා අහිංසක, ස්වාමියා නිවැරදි, ඔහුගේ චරිතය තුළ රාගික හැඟීම් තරම් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බිරිඳ අධික රාගික ස්වරූපයෙන් කටයුතු කරනවා. එතකොට ඇයට අර ස්වාමියා නිවටෙක්, නෝන්ජල් කෙනෙක් විදියට පේන්න පුළුවන්. ඒ නිසා ඔහුව නිවටෙක් ගානට දාලා බිරිඳ මොකද කරන්නේ? වෙනත් පුරුෂයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කරනවා.
තම ස්වාමියා බියවත්තාගෙන ඉන්න තැනුත් තියෙනවා. නමුත් තමන්ගේ හිත දන්නවා තමන් කරන්නේ වංචාවක්. තමන් අවංක නැහැ. තමන්ට තමන්ගේ දරුවන්ට මුහුණ දෙන්න බෑ. ඒ වගේම තවත් අය ඉන්නවා ස්වාමිවරු ඉන්නවා තමන්ගේ බිරිඳ බියවත්තාගෙන බිරිඳගේ අවශ්‍යතා පිළිබඳව මොහොතක්වත් නොසිතා බිරිඳගේ ඇතුළාන්තය ඇයගේ අදහස් සුදහස් සොයන්නේ විමසන්නේ බලන්නේ නැතුව ඇය හුදකලා කරලා ඇය අසරණ කරලා ඇයට එළියට පහළියට යන්න ඉඩ නොදී ඇයගේ ජීවිතයේ අඳුරු කුටියකට සීමා කරලා ස්වාමිවරු වෙනත් කාන්තාවන්ගේ ඇසුර ලබන ආකාරය අපට සමාජයේ අනන්තවත් උදාහරණ තියෙනවා. මොකද බිරිඳ නාමික වශයෙන් තමන්ගේ බිරිඳ හැටියට තියාගෙන ඇය පීඩාවට පත් කරලා ඇයට මුහුණ දෙන්න බෑ. ඇය ඉදිරියට ගන්නේ විශේෂ අවස්ථාවල විතරයි. ගත කරන්නේ අවිචාරවත් සල්ලාල ජීවිත සමහර පිරිමි. ඒ නිසා දෙපාර්ශවය මේ පිළිබඳව හිතන්න ඕන. පින්වතුනි, ස්වාමියා වේවා බිරිඳ වේවා අන් අයගේ පහස ලබන්නට తాවකාලික වින්දනයට සතුටට ගියාට ඒකේ ඇතිවීමක් වෙනවද? ඇති වෙන්නේ. එක කාන්තාවක් තමන්ගේ බිරිඳට අමතරව තව කාන්තාවක් ඇසුරට යන පුරුෂයා ඔබ හිතන්නේ එතනින් නතර වෙයි කියලාද? නැහැ. ඒ නිසා ඔහු තවත් කාන්තාවන් පසුපස තම සල්ලාලකම තුලින් ගමන් කරනවා. ඒ නිසා මෙහි කෙලවරක් අවසානයක් නැහැ. අවසානයේ තමන්ට කිසිවෙක් නැති තත්ත්වයටපත් වෙනවා. කාන්තා පාර්ශවයත් එහෙමයි. ඔවුන්ද තම ඉඳුරන් අසංවරව ඒවා අනවශ්‍ය පරිදි පිනවීමට යාමේ ප්‍රතිඵලය නිසා එයින් සිදුවන්නේ මහත් විනාශයක්. ඒ නිසා දෙපාර්ශවයම හොඳින් හඳුනගෙන බාහිර ජීවිතයත් ලිංගික ජීවිතයත් හොඳින් තේරුම් අරගෙන කටයුතු කළොත් මේ ලෝකේ අඩුපාඩු දුර්වලකම් නැති අය නැහැ. මොකද ලෝකේ එක සමාන අදහස් ඇති දෙන්නෙක් හොයන්න බෑ. එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. නානත්ත කායා නානත්ත සංඥා. කායික වශයෙන් ගත්තත් මානසික වශයෙන් ගත්තත් එකිනෙකාට වෙනස්. එකිනෙකාට වෙනස් වූ ලෝකයේ තුල එහෙනම් කොහොමද අපි සමාන අදහස් ඇති අය හොයන්නේ? ඒ නිසා තමයි යම් තරමක් හෝ සමාන අදහස් ඇති අය තෝරගන්න අපි කේන්දර බලන්න. මොකද මේ කේන්දර කියන එක මෙහෙම කිව්වහම කෙනෙක් හිතාවි මේ හාමුදුරුවෝ කියන්නේ මිත්‍යාවට යන්න කියලා නේද කියලා. නෑ පින්වතුනි. ඒකත් ශාස්ත්‍රයක්. ලෞකික ජීවිතය ගත කරති තවත් ශාස්ත්‍ර අපේ ජීවිතයට ඈඳා ගත්තට කිසි වරදක් නෑ. ඒවයින් ගන්න තියෙන හොඳ කොටස අපි ගන්නවා. ඒවයි එල්ලිලා එල්බිලා ජීවිතේ විනාශ කරගන්න නෙවෙයි. අපි බලන්න ඕන අපේ ජීවිතය කොහොමද මෙතනින් ගොඩනගා ගන්න. මේකෙනුත් ගන්න කොටසක් තියෙනවද? ඒ කොටස අරගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න. මොකද පින්නතුනි අපි කවුරුවත් එකම චරිතයකට හිමිකම් කියන්නේ නැහැ. අපි අතරේ තියෙනවා රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. දැන් බලන්න. මෙන්න මේ චරිත නම් අපිට තියෙන්නේ. දැන් දේශ චරිතයකට තවත් දේශ චරිතයක් එකතු වුණොත් මොකද වෙන්නේ? හැමදාම gedara රණ්ඩු. හැමදාම අවුල්.
එකිනෙකා මරා ගන්නවා. මේ විදියට ජීවිතය ගෙවන්න පුළුවන්ද? බෑ. අන්න ඒක නිසා තමයි කේන්දර බලන්න කියන්නේ විවාහයට කලින්. දැන් කෙනෙක් හිතාවේ ඔය පිට රටවල් වල යුරෝපාකරේ එහෙම නැත්නම් ඇමරිකාවේ බටහිර රටවල් වල ඊළඟට ඇමරිකාව පැත්ත බැලුවොත් එහි වෙනත් තියෙනවා ආසියා කරේ බැලුවොත් ඊ රටවල් වල ඔහොම කේන්දර බැලිල්ලක් තියනවද කියලා. ඒ මිනිස්සු විවාහ වෙලා නැද්ද කියලා. නෑ පින්නතුනි, විවාහ වෙනවා. හැබැයි ඒ විවාහ වලින් පළවෙනි විවාහයේ තියෙන්නේ කොච්චර දවසක්ද කියලා බලන්නකෝ හිතලා. කී දෙනෙක් මාරු කරනවද? මොකද අර නොගැලපීම. ඒ නිසයි මේ කියන්නේ. සමහර අයට කියන්න පුළුවන් අහවල් තැන දෙන්නෙක් ඉන්නෝ කවදාවත් කේන්දරේ මිනිස්සුන්ගේ ඇත්තෙත් නැහැ. ඒ මිනිස්සු කේන්දර බලලත් නැහැ. ඒ මිනිස්සු මේ තරුණ කාලෙම එකිනෙකා හඳුනගෙන තමයි විවාහ වුණේ. ඒ නිසා අදත් යසට ඉන්නේ මොන කේන්දරද? ඔව් ඒක ඇත්ත. එකිනෙකා හඳුනගෙනයි බැඳලා තියෙන්නේ. ගැළපිලා නිසානේ බැඳලා තියෙන්නේ. ඒ නිසා එතන ඒ දෙන්නගේ කේන්දර දෙක අරගෙන බැලුවා නම් එහෙම හරියටම ගැළපිලා ඇති. බලන්න නැති එක වෙනම දෙයක්. ඒ නිසා පින්නතුනේ ලෞකික විද්‍යාවනුත් තියෙනවා අපේ ජීවිතේට යම් යම් ප්‍රයෝජන ගන්න. ඒවයින් ගන්න ඕනේ. දැන් අපි ලෙඩක් හැදුනට පස්සේ වෙද මහත්තයා ළඟට යනෝනේ කසායක් ගන්න. එතකොට මේ ලෞකික ජීවිතේට ඒ වෙද මහත්තයාගෙන් අපට තියෙන ඒ ලෙඩේට ප්‍රතිකාරය. ඒකයි. ඒ නිසා දැන් අපිට යමක් ඉගෙන ගන්න ඕන. ස්වයංභූ ඥානයක් අපට පහළ වෙන්නේ නැහනේ. අපි ගුරුවරයෙකුගේ පිහිට පතන්න වෙනවා. එතකොට ගුරුවරයා අපට උගන්වනවා. එහෙනම් ගුරුවරයාගේ පිහිටෙන් තමයි අර අධ්‍යාපනය ලැබුවේ. එතකොට මේ ලෞකික ජීවිතයේ එක එක්කෙනාගෙන් පිහිට පතන්න වෙනවා එක එක විෂයන් අපට ලං කරගන්න. අන්න ඒ වගේ අපේ ජීවිතේට දෛවඥයෙකුත් අපි ලං කරගන්නවා. හොරෙක් නෙවෙයි. මිනිස්සු රවටන මිනිහෙක් නෙවෙයි. සල්ලි කාභාෂණීය කරගන්න කෙනෙක් නෙවෙයි මේ කියන්නේ. බුද්ධිය ඔළුව පාවිච්චි කළා. ඒවායේ මං කිව්ව එල්ලිලා යන්න ඕන නෑ. ඒවා බදාගෙන ජීවිතේ ඉන්න ඕනේ නෑ. ඒවයින් ගන්න ඕන පිහිට ගත්තා අතහැරියා. ඒ වෙලාවට. දැන් ඔබ බලන්න ඔබේ ගෙදර හදද්දී. ඔබ මුල් ගල තියෙනකොට නැකතක් බැලුවද? ඔව්. සමහරු කියාවේ අපි නම් නැකත් බලලා නැහැ. අපි ඔය හිතුව මනාපේ අපේ ගේ හදාගත්තා. එහෙනම් බලන්න මේ ගෙදර අඳුරු ගතිය. එහෙනම් බලන්න මේ ගෙදර තියෙන ආරවුල්. අම්මල තාත්තල දූ දරුවෝ අතර තියෙන අසමගිය. ආර්ථික අහේනිකම්. ඒකත් විද්‍යාවක්. ලෝකයට පහළ වෙච්ච විද්‍යාවක්. ඒ නිසා අපි ඒ විෂයනොත් අපට ගන්න පුළුවන් දේ ගන්නවා. අපි ගියේ සැලසුම් සහගතව ඇඳ ගන්නවා. ඕන විදියට නැතුව. අන්නේ සැලසුම් සහගතව ඇඳගන්නේ ඒකේ අඩුපාඩුකම් නැති වෙන්න. ඒක ශාස්ත්‍රයක් ලෝකයේ ඇති වෙච්ච. ඒ නිසා අපි ඒ ශාස්ත්‍රයේ ඒ වෙලාවට ප්‍රයෝජන ගත්තා. ඒකේ අන්තවාදී වෙල්ලෙන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ අපි දෙදෙනා අතරේ විවාහයට පෙර බැඳීම තදට ඇති වෙන්නට පෙර අනිවාර්යයෙන්ම නැකත් කේන්ද්‍ර බලලා අපි බලන්නේ පොරොන්දම් කියලා. අන්න ඒව හොඳින් හැබැයි දන්න මිනිස්සෙකුට කියලා. මං කලිනුත් කිව්වා නොදන්න කපටියෙකුට අහු වෙන්න එපා. ආන්න ඒ විදියට බලලා අපි මෙහි යම් පිහිටක් ගත්තට කමක් නැහැ. ගැළපෙන තත්වයක් හදා ගන්නෝ යම් ප්‍රමාණයකට. මොනවද මේ ගලපන්නේ? චරිත දෙක. එතකොට ඉන්න පුළුවන්. දැන් දේශ චරිතයට මෛත්‍රී චරිතයක් එකතු වුණොත් ඉන්න පුළුවන්නේ. එක්කෙනෙක් කෑ ගහනකොට අනිත් එක්කෙනා නිවිලා ඉන්නේ. එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දෙන්නම මරා ගන්න ගියොත්
වැඩිකල් පවතින්නේ නැහැ. මෙන්න මෙය හොඳින් නොවිත් ඔබ තේරුම් ගන්න ඕන පින්නතුනි. ඒ නිසා දැන් විවාහය තුල විවාහයේදී දෙදෙනා අතර මනා සහජීවනයක් ඇතිවෙන්න බලපාන කරුණු අතරෙහි රාශියක් තියෙනවා. ඒ අතර විශේෂයෙන් බිරින්දෑවරු ගැන සඳහන් වෙනවා සත්ත බරියා කියලා සූත්‍රයක. ඇයි මේ කාන්තාව ගැන මෙච්චර කියන්නේ? මොකද කාන්තාව විශේෂ කෙනෙක්. දැන් සක්විති රජුට පහළ වෙන ඕනේ සප්ත රත්නයක්. සක්විති රජ කෙනෙකුට පහළ වෙනවා මේ රත්න 7ක්. පින්වතුනි මේ පහළ වෙන සප්ත රත්නය අතරෙහි තියෙනවා චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායක රත්නය කියලා රත්න 7ක්. එතකොට සක්විති රජුගේ මේ රත්නයන් අතර එක්කෙනෙක් තමයි ස්ත්‍රී රත්නය. එහෙනම් බලන්න ස්ත්‍රියත් එතෙන්ට ඇතුළත් රත්න අතරට. එහෙනම් ස්ත්‍රිය කොයිතරම් විශේෂ කෙනෙක්ද? මෙන්න මේක තේරුම් ගන්න ඕන. පින්නතුනි. එහෙනම් ස්ත්‍රිය නැතුව මේ ලෝකේ පවතින්න බෑ. පුරුෂයා නැතුව පවතින්න බෑ වගේම ස්ත්‍රියත් අවශ්‍යයි. නමුත් ඇයගේ ක්‍රියාකලාපය වඩා ශක්තිමත් වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන, දුරදක්නා බවක් තියෙන්න ඕන. එතකොට තමයි මේ පෞල් ජීවිත යහපත් ආකාරයෙන් පවතින්නේ. දැන් ගෙදරක අම්මනේ වැදගත්, තාත්තා වැදගත් නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි කතා කරන්නේම ඉස්සෙල්ලම කට අරින්නේ අම්මේ කියලානේ. ලෙඩක් හැදුනම කෙඳිරි ගාන්නේ අම්මේ කියලා. විපතක් වුණාම කෑ ගහන්නේ අම්මේ කියලා. ඒ නිසා අම්මා ඒ තරම් දරුවට සමීපයි. හැම දරුවෙකුටම එහෙමයි. ඒ අතරේ අයහපත් අම්මලා ඉන්නවා. අයහපත් දරුවොත් ඉන්නවා. මෙතන කියන්නේ පින්නතුනි හැම විටම බිරිඳක් බුද්ධිමත් වෙන්න, කල්පනාකාරී වෙන්න ඕන, යහපත් වෙන්න ඕන, නිවැරදි වෙන්න ඕන. ඒ නිසා මේ සත්ත බරියා සූත්‍රයේ පෙන්වලා දෙනවා භාර්යාව 7 දෙනෙක් ගැන. ඒ අතර ඉන්නවා වදක භාර්යා, 2 චෝර භාර්යා, 3 ස්වාමි භාර්යා, 4 මාතෘ භාර්යා, 5 භගිනි භාර්යා, 6 සඛී භාර්යා, 7 දාසි භාර්යා. ඔන්න භාර්යාව 7 දෙනා. බලන්න ඔබත් මම මොන බිරිඳකටද මම අයිති වෙන්නේ, මොන භාර්යාවකටද? කාටවත් කිව්වේ නැතුණාම මේ බණපදේ අහනකොට ඔබට අවංකව හිතාගන්න පුළුවන්නේ මම ඇත්තෙන්ම කොතනද ඉන්නේ? මම මේ පෙනී සිටියට කිසිම වරදක් කරන්නේ නැහැ වගේ මම මොන භාර්යාව අතරේද ඉන්නේ? වදක භාර්යා කියන්නේ ස්වාමියාට දුක් කරදර පීඩා ගෙන දෙන බිරිඳ. ස්වාමියාට ඉතින් නිවනක් නැහැ. හැමතිස්සෙම කචබචේ. මොනවා හෝ වදයක්. එක්කෝ අතන මෙතන තියෙන ඕපදූප ටික කියන. අරවර මේ කනින් අහලා ඒ කනින් පිට කරන නිසා හොඳයි. නැත්තම් ඒව සියල්ල ස්වාමිය කිතේ දරා ගන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ මිනිස්සෙට වැඩිකල් නොගිහින් පිස්සු හැදෙනවා. ඒ වගේම සමහර බිරින්දෑවරු කොච්චර හොඳ කළත් ඒ ස්වාමියාගේ හොඳක් පේන්නේ නැහැ. හැමතිස්සෙම දොස් කියනවා, බනිනවා. එහෙම නැත්තම් මොනවා හරි ඉල්ල තමයි ඉන්නේ.
එතකොට ස්වාමියාට සමහර වෙලාවට වැඩ ඇරිලා ගෙදරට කොට වෙන්න නැහැ. කඩාපනිනෝ යකෙක් වගේ. ඉතින් අන්නේ වගේ අය වදක භාර්යා. චෝර භාර්යා කියන්නේ ස්වාමියා උපයන සියලු දෑ විනාශ කරන සොරකම් කරන කාන්තාව. තමන් අමාරුවෙන් දුක් විඳලා බිරිඳ පෝෂණය කරන්න, ඒ වගේම දරුවන් පෝෂණය කරන්න අමාරුවෙන් හොයාගෙන එන සල්ලි. මේ බිරිඳ මොකද කරන්නේ? වෙනත් මිනිස්සු සම්බන්ධ කරගෙන ඒ මිනිස්සුන්ට හොරෙන් දෙනවා. විවිධ දේවල් අරන් දෙනවා. තමන්ගේ ස්වාමියා ගෙනේන දේ ඒව අරන් දෙනවා. එහෙම නැත්තම් ස්වාමියාගේ මුදල් දේවල් සොරකම් කර කර විවිධ විලාසිතා කරනවා. විලාසිතා තිබුණට කමක් නැහැ. හැබැයි ප්‍රමාණයට තමන්ගේ ආර්ථිකයට ගැළපෙන ඔරොත්තු දෙන විදියට. ඒ නිසා නිවසේ දේවල් බඩු බහඬ වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, වෙනත් දේ වෙන්න පුළුවන්, සොරකම් කරලා ඒවා විනාශ කරනවා නම් ඒ චෝර භාර්යාවක්. එවැනි අය සමාජය තුල ඉන්නවා. තවත් භාර්යාවක් ඉන්නවා ස්වාමි භාර්යාව. හැමතිස්සෙම මානෙ අධිකයි. ස්වාමියාට වඩා උසස් ලෙස හිතන්නේ. ස්වාමියා යටත් කරගෙන තමයි හැම වෙලාවෙම ඉන්න බලන්නේ. ඒ මිනිස්සයාට කොන්දක් ඇතුව ගෙදර කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඔහුව යටත් කරගෙන ඔහුට පීඩා දෙමින් ඔහුගේ අඩුපාඩුකම් කියා ඔහුගේ නැතිබරිකම් කියා ඔයා මෙහි ඉන්නේ, ඔයා නෙමෙයි තමුසේ මෙහි ඉන්නේ, මගේ ගෙදර මගේ දේපල භුක්ති විඳින්නේ කියා ඔහුගේ අඩුපාඩුකම් කියමින් ඔහු පහතට දානවා. මෙන්න මෙවැනි භාර්යාව ඉන්නවා. නංගන් වශයෙන් කියන්න පුළුවන් අය. ඒක නිසානේ ලංකාවේ ඔය බින්න විවාහයට කැමති නැත්තේ. බින්න විවාහය කියලා කියන්නේ ස්වාමියා විවාහ වුණාට පස්සේ අනේ අපේ ගෙදර මං විතරයි ඉන්නේ, මෙහෙ එන්න කියලා තමයි ස්වාමියා ගෙන්න ගන්න. එතකොට ඒ ස්වාමියන් ගිහිල්ලා නවතින්නේ බිරිඳගේ ගෙදර. එතන ඉඳලම ස්වාමියා බිරිඳට යටත්. ඒ නිසා ඔහුට පණ ඇතුව, කොන්ද ඇතුව, දැක්මක් ඇතුව ඍජුව වැඩ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි බින්න විවාහයෙන් පස්සේ ගෙදර ස්වාමියා වෙන්නේ බිරිඳයි. ගෙදර ස්වාමියා බවට පත් වෙන්නේ බිරිඳ. එතකොට බිරිඳ ස්වාමියා වෙනවා. එතකොට ස්වාමියාට මොකද වෙන්නේ? බිරිඳ විදියට වැඩ කරන්න වෙනවා. නෝන්ජල් චරිතයක් හිමි කරගෙන හිස නමාගෙන කටයුතු කරන්න වෙන තැන් ඕන තරම් තියෙනවා. ඒ නිසා එවැනි ස්වාමි භාර්යාවක් වෙන්නත් එපා. වදක භාර්යා, චෝර භාර්යා, ස්වාමි භාර්යා මේ හොඳ අය කියලා කියන්න බෑ මේ අයට. හතරවෙනි එක තමයි මාතෘ භාර්යා. කොච්චර දෙයක්ද? ස්වාමියාට එක වෙලාවක මවක් වගේ දයාවෙන් කටයුතු කරන්නේ. අම්මා කෙනෙක් වගේ සමහර වෙලාවල් වලට ක්‍රියා කරන්නේ. එතකොට ස්වාමියාගේ දයාව, අනුකම්පාව බිරිඳට නිරතුරුව ලැබෙනවා. මේක තමයි යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න තියෙන ක්‍රමවේදය ඇත්තටම. ඊළඟට භගිනි භාර්යා. ස්වාමියාට නැගණියක් වගේ කටයුතු කරනවා. එක වෙලාවක බලන්න කොච්චර හොඳද? ස්වාමියාට නැගණියක් වගේ කටයුතු කරනවා. සහෝදරියක් වගේ. එතකොට බොහොම ලෙන්ගතුයි. මේකින් කියන්නේ අයියේ නංගි කියා ඉන්නේ කියන එක නෙවෙයි. සමහරු විවාහ වෙලත් කියන්නේ අයියා නංගි. ඒක ඉතින් එක කෝලමක්. එවැනි විදියට කටයුතු කරන්න එපා. මෙතන ස්වාමි භාර්යා දෙන්නෙක් නේ. සමහර ගෙවල් වල කියන තාත්තා. කෝ තාත්තා, පුතාලගේ තාත්තා. නේ? තාත්තා, අම්මා. දැන් බිරිඳ කතා කරන්නේ තාත්තේ කියලා. එතකොට ස්වාමියා කතා කරන්නේ අම්මේ කියලා. එතකොට අම්මයි තාත්තටයි මොකද කියන්නේ? දරුවෝ කොහොමද කියන්නේ? ඒ නිසා
අන්න ඒ වගේ දේවල් වලින් අයින් වෙන්න ඕන. ඒව නිකම් මහා ආටෝප සාටෝප වැඩ. ඒ නිසා එක වෙලාවක සහෝදරියක් වගේ කටයුතු කරනවා. සකී භාර්යාව තවත් වෙලාවක මිතුරියක් වගේ කොච්චර අගේද බලන්න පින්නතුනේ. තවත් වෙලාවක මිතුරියක් වගේ. ඒ වගේම දාසි භාර්යාව සමහර වෙලාවල් වලට නිහතමානීව කීකරුව දහසියක් වගේ කටයුතු කරන අවස්ථා කුදුමහත් කටයුතු කරන අවස්ථා තියෙනවා. හැම වෙලාවෙම නෙවෙයි මේ. එහෙනම් මෙන්න මේ විදියට ක්‍රියා කරනවා නම් ඒ කියන්නේ වදක භාර්යා, චෝර භාර්යා, ස්වාමි භාර්යා වැනි තත්ත්වයන්ගෙන් අත්මිදිලා තමාගේ භූමිකාව හඳුනගෙන මාතෘ භාර්යාවක්, භගිනි භාර්යාවක්, සකී භාර්යාවක්, දාසි භාර්යාවක් වගේ කටයුතු කරනවා නම් ඒ විවාහ ජීවිතය ස්ථිර වශයෙන්ම සුඛිත මුදිත වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා කිසිසේත් වදක භාර්යාවක්, චෝර භාර්යාවක්, ස්වාමි භාර්යාවක් වෙන්න එපා. එසේ නොවි කටයුතු කරන්නට වග බලා ගන්න ඕන කියන එකයි මේ කියන්නේ. බලන්න එදා විශාකාව විවාහ වෙද්දී අපූර්ව ශාසනීය චරිතයක්. මේ විවාහ වෙනකොට තමන්ගේ තාත්තා ධනංජය සිටුතුමා තමන්ගේ දුවට අවවාද 10ක් දුන්නා. මොනවද ඒ අවවාද? ඇතුළත ගිනි පිටතට දෙන්න එපා. 2 පිටත ගිනි ඇතුළට ගන්න එපා. 3 දෙන්නාටම දෙන්න. 4 නොදෙන්නාට නොදෙන්න. 5 දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න. 6 සුවසේ හිඳ ගන්න. 7 සුවසේ අනුභව කරන්න. 8 සුවසේ නිදා ගන්න. 9 ගිනි දෙවියන් පුදන්න. 10 ඇතුළත දෙවියන් පුදන්න. මෙන්න මේ අවවාද 10 දුන්නා. මොනවද බලන්න මේන් කියවෙන්නේ? ඇතුළත ගිනි පිටට දෙන්න එපා. ස්වාමි භාර්යා දෙන්නගේ යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් තියෙන්න පුළුවන්. මොකද හැම දෙයක්ම සමාන වෙන්නේ නැහැනේ. මේ පවුලේ තියෙන අඩුපාඩුකම් නොහැකියාවන් දුර්වලකම් පිට අයත් එක්ක කියන්න එපා. අන්න එහෙම කිව්වොත් මේ පවුල් ජීවිතයට ඕනෑකමින් බාහිර සතුරු ඇති කරගත්ත වෙනවා. ඒ නිසා අඩුපාඩු දුර්වලකම් තියෙනවා නම් දෙන්න කතා කරගෙන විසඳ ගන්නෝ මිස කවදාවත් වෙනින් අයට කියලා විසඳුම් හොයන්න එපා. එහෙම වුණොත් විනාශයක්. මේ බිරිඳකට දෙන අවවාද. 2 පිටත ගිනි ඇතුළට ගන්න එපා. මේ වෙනත් අය තම ස්වාමියා ගැන විවිධ දොස්, විවිධ වැරදි Tamanට අවිල්ල කියන්න පුළුවන්. මේවා ඇහු ගමන් දුම්මල වරම අතට ගත්තා වගේ ස්වාමියාට කඩා පැනලා කිසිවක් හොයන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් Taman නිරපරාධ විනාශයක් කරගන්නවා. තමන්ගේ පවුල් ජීවිතේ විනාශ කරන්නම කියන දේවල් වෙන්න පුළුවන්. ස්වාමියා එහෙම වරදක් නොකරනෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පිටත දේවල් ඇතුළට අරගෙන මේ වෙන වෙන තැන්වල යන නයි පොළොංගු තමන්ගේ ගෙදරට දාගන්න ඕන නැහැ. ඒ නිසා ඒව කේලම් අහලා වැඩ කරන්න එපා. ඒකයි මේ කියන්නේ බිරිඳකට. දෙන්නාට දෙන්න. බිරිඳක් වග බලා ගන්න ඕන ආර්ථිකය හසුරවන්නේ බිරිඳනේ. ඒ නිසා ඇය වග බලා ගන්න ඕන ණය මුදලක් ගත්තාම නැවත ඒක දෙනවනම් අන්නේ දෙන කෙනාට ඕන ණයක් ආපහු දෙන්න. ඒකයි. 4 වෙනි එක නොදෙන්නාට නොදෙන්න. ණයක් අරගෙන ආපහු දෙන්නේ නැත්තම් එවැන්නෙකුට ආයි ණය දෙන්න එපා. මොකද බෑනේ තමන්ගේ ආර්ථිකය තමන් ආරක්ෂා කරගන්න ඕන. බලන්න බිරිඳක් දැනගන්න ඕන කරුණු. 5 දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න. ඒ කියන්නේ දැන් ඥාතියෙක් තමන්ගේ ඇවිල්ලා යමක් ඉල්ලනවා.
එයාට ඒ වෙලාවේ තමන්ගේ අතේ තියෙන හැටියට කීයක් හරි දෙනවා. එයා කියනවා මම පුළුවන් වෙලාවෙ මේක දෙන්නම්. හොඳයි. ඔයාට පුළුවන් වෙලාවෙ දෙන්නකෝ. කියලා මුදලක් දෙනවා. අතමාරුවට දෙන්නේ. හැබැයි ඒක දෙන්නෙම දුන්නත් ආපහු දුන්නත් කමන්නේ නොදුන්නත් කමක් නැහැ. අන්න එහෙම හිතාගෙනයි දෙන්න ඕන. හැමතිස්සෙම එහෙම දෙන්න නෙවෙයි. ඒ අවශ්‍යතාවය මත. ඊළඟට 6 වෙනි කරුණ තමයි සුවසේ ඉඳ ගන්න. බිරිඳක් ඉඳ ගන්නකොට වැඩි හිටියන් නැති තැනක නිතරම මිටි ආසනයක වාඩි වෙනවා නම් ආයිත් නිතර නැගිටින්න වෙන්නේ නැහනේ. මොකද කාගෙත් සිත් පහදවගෙන gedara හසුරුවන ප්‍රධාන බලවේගය බිරිඳයි කියන එක අමතක කරන්න එපා. එහෙම නැති තැනක ඉඳ ගන්න එපා. ඒකයි. දැන් අද කොහොමද? අද ස්වාමියා ඉඳගත්තාම ස්වාමියා පුටුවේ ඉඳගත්තාම බිරිඳ ගිහින් ඉඳගන්නේ පුටු ඇන්දේ උඩින්. ඉතින් ඒක නිසා බොහොම කෙටි කාලයකින් ඔය තියෙන හුරතල් වැඩ නැති වෙනවා. අන්න ඒක තේරුම් අරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒකයි. ඊළඟට සුවසේ අනුභව කරන්න. සුවසේ අනුභව කරන්න කියලා කියන්නේ gedara සියලු දෙනාට ආහාර අරගත්තට පස්සේ අඩුපාඩුකම් තියෙනවද කියලා හොයලා බලලා විවේකීව ආහාර ටික ගන්න කියන එකයි. සුවසේ නිදන්න. සියලු දෙනාම නිදාගත්තට පස්සේ gedara කටයුතු හොයලා බලලා දොර ජනෙල් වහලද හෙට දවසට ආහාර ටික ලෑස්තිද මේව හොයලා බලලා තමයි නිදන්න ඕන. ගිනි දෙවියන් පුදන්න 9 වෙනි කරුණ. නැන්ද මාමා සහ ස්වාමියා ගිනි දෙවියන්සේ සලකා බොහොමන් සහිතව ඇසුරු කරන්න. යටත් වෙන්න කියන එක නෙවෙයි, ගෞරව කරන්න කියන එකයි. සමහරව හිතාවි මේ යටත් වෙලා අපිට ඉන්න පුළුවන්ද කියලා. නෑ, යටත් වීමක් නෙවෙයි. බලන්න. විශාකාවට තමන්ගේ තාත්තා දුන්න අවවාද. ඇතුළත දෙවියන් පුදන්න. ස්වාමියාගේ පාර්ශවයේ ඥාතීන්ට ගෞරව සිතින් සලකන්න කියන එකයි. තමන්ගේ පාර්ශවයෙන් එන ඥාති හිතවතුන්ට සලකනෝ වගේම ස්වාමියාගේ පාර්ශවයෙන් ආම නොසලකා ඉන්න එපා. නොපිළිගෙන ඉන්න එපා. අගෞරව කරන්න එපා. ගානක් නැතුව ඉන්න එපා. එයටත් සලකන්න. මේ බලන්න ස්වර්ණමය වටිනාකමකින් යුත් අවවාද 10. මේ අවවාද තමන්ගේ ජීවිතේට ඔබත් එකතු කරගත්තොත් වඩාත් වාසනාවන්ත යුග දිවියක් ඔබට ගත කරන්න පුළුවන්. ඔබේ භූමිකාව හරියට හඳුන ගන්න. අනේක තමයි මෙතනදී අවශ්‍ය. මෙන්න මේ විදියට කටයුතු කළොත් වඩාත් සාර්ථක දිවි පෙවෙතක් ගත කරන්නට ඔබට හැකියාව ලැබෙනවාට කිසිදු සැකයක් නැහැ පින්නතුනි. එවන් වාසනාවන්ත යුග දිවියක් ගත කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ පදිංචි ගංගා අධිකාරම් දියණිය, ඉන්දික අධිකාරම් බෑණනුවන්, තරිඳු අධිකාරම්, ප්‍රභාත් අධිකාරම් සහ සෙනිත අධිකාරම් මොනුපුරන් විසිනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි ඔක්තෝබර් 3 වෙනි දිනට 80 වෙනි වියට පාතබන දයා මැණිකේ රත්නායක දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර දුකින් අත මිදේවායි ප්‍රාර්ථනා කිරීම. ඉතින් දීර්ඝායුෂක් ලැබලා තියෙන අම්මා කෙනෙක්, ඒ නිසා දයාමණිකේ රත්නායක මෑණියන්ට අපි දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 8කට පෙර පරලෝ සැපත් සරත් විල්වල ආරච්චි දයාබර පියාණන්ට මේ ධර්ම දානමේ පින්කමේ පින් අනුමෝදන් වී සසර ගමන සාර්ථක වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම නමින් පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේටත් නිර්මල බුදු දහම ආරක්ෂා කරමින් ඉදිරියට රැගෙන යන මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාට කායික මානසික නිරෝගී භාවය ලැබමින් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දැකීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සංසාරගත කුසල් ශක්තිය ඉස්මතු වී සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා. මුළු ලොවින් කොරෝනා තුරන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ගයාන් මහතා ඇතුළු YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයට නිරෝගී සුවය උදා වේවා. සෙත් ශාන්තිය ලැබේවා. අවසාන වශයෙන් මේ උතුම් ධර්ම දානමය තුලින් නිවනටම යොමු වූ නොඇසූ දහම් කරුණක්ම හැම විටම ඇසේවා. ඇසූ දහම් කරුණක්ම වේනම් විදර්ශනාවට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔක්තෝබර් මාස 3 වෙනි දින 80 වෙනි වියට පාතබන දයාමණිකේ රත්නායක දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර දුකින් එතෙර වීම පිණිස ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයේ ගැන කටයුතු කළේ ඇමරිකාවේ පදිංචි ගංගා අධිකාරම් දියණිය, ඉන්දික අධිකාරම් බෑනා, තරිඳු අධිකාරම්, ප්‍රභාත් අධිකාරම් සහ සෙනිත අධිකාරම් මුණුපුරන් ඇතුළු පින්වත් පෙරසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.